අපි බලමු. හරි Python වල. ඇත්තටම ඇයි අපි මේ programming language එක පාවිච්චි කරන්නේ? Programming languages පාවිච්චි කරන්නේ ඇයි අපි? හරි ඇයි අපි මේ softwares හදන්නේ මෙච්චර මහන්සි වෙලා හරි බිලියන ගණන් සමහර වෙලාවට බිලියන ගණන් වියදම් කරලා softwares හදනවා. අවුරුදු ගාණක් තිස්සේ softwares හදනවා. ඔය softwares හදන එකයි program කරන එකේ අපේ අවසාන අරමුණ මොකද්ද? මොනවා හරි මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් විසඳන එක. හරි ඕක නිසා තමයි අපිට මේ Python හෝ ඔයගේ programming තියෙන්නේ. Programming languages ගත්තොත් ඕකේ සෑහෙන්න තියෙන programming language. ඒ අතර ප්‍රධාන Python, Java, C# හරි Perl ඔය වගේ තියෙනවා. හරි ගොඩාක් තියෙන programming languages. ඉතින් ඒ programming languages ඒ අරමුණ සඳහා ඒ කියන්නේ එක් අවශ්‍යතාවය සඳහා හරියන programming languages තියෙනවා. right අපි ගත්තොත් එහෙම දැන් මේ programming language එකක් අපි ඇත්තටම ඉගෙන ගන්න මේ ප්‍රධාන අරමුණ තමයි ලෝකයේ පවතින මොනවා හරි ප්‍රශ්නයක් විසඳන්න. එකපාරට මෙන්න ප්‍රශ්න තිබුණා මෙන්න මේ ප්‍රශ්නේ ඔන්න දැන් මම විසඳන්න යන්නේ කියලා ඔක විසඳන්න බෑ. මේ ප්‍රශ්නේ විසඳන ක්‍රම පිළිවෙලක් තියෙනවා. ඔය පිළිවෙලට ගිහිල්ලා තමයි ඕනම ප්‍රශ්නයක් විසඳන්න. ප්‍රශ්නයක් විසඳන්න කලින් හරිද අපි දැන් කම්පියුටර් රිලේටඩ් මොනවා හරි ගත්තොත් තියෙනවා. ප්‍රශ්නයක් විසඳන්න කලින් අපි බලන්න ඕන ඒ ප්‍රශ්නේ මේ දැන් data එකනේ වැඩ කරන්නේ ප්‍රධාන වශයෙන් මේ පරිගණක හරි මොනවද ඒකේ input data මොනවද හරි ඒ input කරන data types මොනවද මේ ප්‍රශ්නේ විසඳද්දී output එක විදිහට දෙන්න ඕන data මොනවද ඒ data type මොනවද හරි output එක විදිහට දෙන්න පුළුවන් format මොනවද ඔය හැම එකක් ගැනම අපි බලන්න ඕන analyze කරන්න ඕන ප්‍රශ්නේ analyze කරන්න ඕන නැත්නම් ගමන් අපිට ප්‍රශ්නේ හදාගෙන යන්න බෑ හරි ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවට පස්සේ අපි මොකක්ද කරන්නේ ඔය ඔක්කොම ඒ කියන්නේ රික්වයර්මන්ට් ටික අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ මේකට ඉන්පුට් මොනවද අවුට්පුට් මොනවද මොන ෆෝමැට් එකෙන්ද අවුට්පුට් එක එන්නේ හරි හැම දෙයක්ම අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඇනලයිස් ඒක තමයි මේ කියන්නේ ඇනලයිස් ද ප්‍රොබ්ලම් කියන එක. එතකොට අපි මොකක්ද කරන්න ඕනේ ප්‍රශ්නේ හොඳට ඇනලයිස් කරාට පස්සේ අපි ඔන්න පොඩ සොලියුෂන් එක ඩෙවලොප් කරන්න ඕනේ. හරි ප්‍රශ්නෙට විසඳුම අපි හොයන්න ඕන මොකද්ද මේ ප්‍රශ්නෙට විසඳුම පැහැදිලිද? ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න නම් හරිද එක ක්‍රම තියෙනවා. ඒක ක්‍රම වලින් හරි එකක් තමයි ඇල්ගොරිතම් එකක් ඩිසයින් කරන්න. මොකද්ද මේ ඇල්ගොරිතම් එක කියලා කියන්නේ? හරි ඔක ඉතා වැදගත් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න. ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මොනවා හරි ගණිත ගැටලුවක් හෝ මොනවා හරි ප්‍රශ්නයක් විසඳන්න අපි කොහොමද ඒ විසඳන විදිහ තාක්ෂණික ආකාරයෙන් ලියලා දක්වන එක තමයි ඇල්ගොරිතම් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳිය යුත්තේ කොහොමද කියන එක ස්ටෙප් බයි ස්ටෙප් ලියන එක තමයි ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ. හරි මේ ඇල්ගොරිතම් එකක් ලියනකොට ඇල්ගොරිතම් එකේ අපි අඩංගු කරනවා මේ ප්‍රශ්නේ විසඳන්න යොදාගත් කෙලින්ම තාර්කික logic operations අපි use කරනවා. හරි ඊට පස්සේ use කරනවා සමීකරණ මොනවා හරි සමීකරණ තියෙනවා නම් ඒවා පාවිච්චි කරනවා. හරි ඒ අපි මේක විසඳන්නේ කොහොමද කියන එක තමයි අපි මේ ඇල්ගොරිතම් ඩිසයින් එකෙන් කියන්නේ. ඇල්ගොරිතම් එකක් අපි අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් හදන්න කලින් අනිවාර්යෙන් ඇල්ගොරිතම් එකක් හදාගෙන ඉන්න ඕන. එතකොට අපේ වැඩේ ලේසි වෙනවා. හරි මෙහෙම හිතන්න මම උදාහරණයක් ගන්නම්. ඔන්න මොකක් හරි අපි හිතමු අපිට ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕන වෘත්තයක අරය දුන්නට පස්සේ වෘත්තයේ වර්ගඵලය අවුට්පුට් එක විදිහට දෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපි මොකද්ද කරන්නේ ප්‍රෝග්‍රෑම් එක ගත්ත හැටිම ලියන්න ගන්න අපි ප්‍රෝග්‍රෑම් එකට අදාළ ඇල්ගොරිතම් එක ලියනවා. කොහොමද ඇල්ගොරිතම් එක ලියන්නේ? අපි ඉන්පුට් කරනවා රේඩියස් එක ඒක r කියලා ගමු. ඊට පස්සේ ඇතුලෙන් කැල්කියුලේෂන් එක වෙනවා r සමානයි 5r වර්ගය. ඉතින් 5r වර්ගය කියන්නේ අපි 5 කියලා කියන්නේ 3.14 r වැඩි කිරීම r ඔය විදිහට අපි දෙවෙනි ලියනවා. ඊට පස්සේ ඒකෙන් එන උත්තරේ අපි අවුට්පුට් එක විදිහට පෙන්නනවා මෙන්න මේක තමයි වෘත්තයේ වර්ගඵලය කියලා. ඉතින් ඒ වගේ අපි අර ප්‍රශ්නයක් ආවොත් එමේ එකින් එක විසඳන ස්ටෙප්ස් තමයි අපි ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ. හැබැයි මේ ඇල්ගොරිතම් එක අපි පැහැදිලිවම අපි පාවිච්චි කරන සමීකරණ ලොජික් ඔපරේෂන්ස් ඔය හැම එකක්ම අපි මේ ඇල්ගොරිතම් එක ඇතුලේ දක්වන්න ඕන. තාර්කික අපි ගන්න ඩිසිෂන්ස් වලදී කොහොමද මේක හැසිරෙන්නේ ඒ ඔක්කොම ටික අපි
ඩිෆයින් කරන්න ඕන මේ ඇල්ගොරිදම් එකක් ඇතුළේ. හරිද? ඊට පස්සේ ඇල්ගොරිදම් එකෙන් පස්සේ ඔය එක අනිත් ක්‍රමය තමයි ස්ටෙප් වයිස් රිෆයින්මන්ට් කියන එක. ස්ටෙප් වයිස් රිෆයින්මන්ට්. මොකද්ද මේ ස්ටෙප් වයිස් රිෆයින්මන්ට් කියලා කියන්නේ? හරි? ස්ටෙප් වයිස් රිෆයින්මන්ට් කියලා කියන්නේ කොහොමද පියවරෙන් පියවර මේ ප්‍රශ්න විසඳන්නේ කියන එක තමයි කියන්නේ. එතකොට මේ ස්ටෙප් වයිස් රිෆයින්මන්ට් කියන එක අපි කොටස් පහක් යටතේ මේ ආකාර පහක් තියෙනවා ස්ටෙප් වයිස් රිෆයින්මන්ට් කියන එක ඉගෙන ගන්න. එකක් තමයි top down design. හරි? top down approach. top down approach කියලා කියන්නේ මේකයි. දැන් ඔන්න අපේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි? ඔය ප්‍රශ්නේ අපි මොකද කරන්නේ? දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අර හයරාකි. හරි? ලොකු එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙක කොටස් කීපයකට බෙදෙනවා. හරි? ආයේ කොටසකුත් තවත් කොටස් කීපයකට බෙදෙනවා. ඔය වගේ පහලට බෙදීගෙන යනවා. අන්න ඒ අපි කියන හයරාකි එකක් කියලා. අන්න ඒ හයරාකි එකකට අනුව අපි ප්‍රශ්න කොටස් වලට කඩලා අපි අපි මොකද කරන්නේ? ඒ ලොකුම ප්‍රශ්නේ පොඩි සබ් ප්‍රොබ්ලම්ස් වලට කඩනවා. සබ් ප්‍රොබ්ලම්ස් වලට කැඩුවට පස්සේ හරි ඒ සබ් ප්‍රොබ්ලම්ස් ආයි ප්‍රශ්න වලට කඩලා කොහොම කඩලා අන්තිමටම ඉතුරු වෙන කෑල්ල හරි අපි කියන මොඩියුල් එකක් කියලා. ඇත්තම අන්තිමටම ඉතුරු වෙන කෑල්ල කියන්නේ මේ කඩපු කොටසක්. මොඩියුල් කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් මගින් කෝඩ් එකක් මගින් අපි ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ යම්කිසි කොටසක් තමයි මොඩියුල් එකක් කියලා කියන්නේ. ඉතින් අපි මේ මොඩියුල් වෙනම අයිඩෙන්ටිෆයි කරගන්න. හරි? මේ මොඩියුල් වෙනම අයිඩෙන්ටිෆයි කරගෙන හරි අපි අන්තිමට මොකද කරන්නේ? මොඩියුල් වලට වෙනම උත්තරේ හොයනවා. හරි? ඒ උත්තර හොයලා ඊට පස්සේ ඒවා ටික ආපහු එකට එකතු කරලා ආපහු ඒ සබ් මොඩියුල් ටික එකට එකතු කරලා ওই විදිහට ගිහිලා තමයි අපි අවසාන උත්තරයට ළඟා වෙන්නේ. එතකොට මේ top down design එකෙන් වෙන්නේ මොකද්ද? ලොකු මොඩියුල් එකක් තියෙනවා. ඕක තව කොටස් වලට කඩනවා. ආයේ එක කොටසක් කරගෙන ආයේ කොටස් වලට කඩනවා. ඔහොම කඩාගෙන අන්තිමටම ඉතුරු වෙන කැලරි ටික හරි ලේසි. ඉතින් ඕවට වෙනම ප්‍රෝග්‍රෑම් කරලා ඊට පස්සේ ඒවා ඉන්ටිග්‍රේට් කරලා ආයි ඊට පස්සේ ආයි උඩ ලෙවල් එකට යනවා. ওই විදිහට අපි අප්‍රෝච් එකට. ඒ කියන්නේ පහළ ඉඳන් උඩ ඉඳන් පහළට කඩාගෙන යනවා. ආයික සොලියුෂන් එක හොයාගෙන ඉන්නේ පහළ ඉඳන් උඩට. අන්තිමට උඩ හරියට යද්දි සොලියුෂන් එක ඉබේම භාගයක් දුරට යද්දි සොලියුෂන් එක කියන්නේ ගොඩම විසඳිලා. අමාරු නෑ වගේ එකපාර හිතන තරම් අමාරු නෑ. ඒක තමයි මේ top down design එක කියලා කියන්නේ. ඊට පස්සේ බලන්න මේ pseudo code එකක්. හරි? pseudo code කියලා කියන්නේ සිංහලෙන් කියනවා නම් ව්‍යාජ කේත. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම හරි? දැන් ඕගොල්ලන්ට pseudo code එකක් කියන්නේ මෙන්න මේකයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳන විදිහ නිකන් අපි මේක මේ ඕනම පොඩි ළමෙක්ට පවා තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් ලියලා දෙනවා නම් අපි කියන සූඩෝ කෝඩ් එකක් කියලා. ඒ ප්‍රශ්නයක් විසඳන ක්‍රමය. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ගැන ඇති මොකද්ද මේ සූඩෝ කෝඩ් එකක් කියන්නේ? මොකද්ද මේ ඇල්ගොරිතම් එකක් කියන්නේ? ඒ දෙක පැටලිලා ඇති. සාමාන්‍යයෙන් ගත්තොත් ඇල්ගොරිතම් එකක් ගත්තොත් හරි ඇල්ගොරිතම් එක ලියනකොට ඇල්ගොරිතම් එක ලියනකොට අපි ඔය පාවිච්චි කරන සමීකරණ හරි ගණිතමය විදිහ හරි ගණිතමය ඔය ශ්‍රීත් ඒ විදිහටම දානවා. නමුත් සූඩෝ කෝඩ් එකක් ලියද්දී අපි අර පුළුවන් තරම් ඒක සරල කරලා ලියනවා. ඒක නිකන් ලියන භාෂාවෙන්. මේ ලියන භාෂාවෙන් පුළුවන් තරම් විස්තර කරලා එකින් එක ලියනවා. සාමාන්‍ය ඇල්ගොරිතම් එකක් ටෙක්නිකලි වැඩි. සූඩෝ කෝඩ් එක ඇල්ගොරිතම් එකට වඩා ඇත්තම සරලයි. ඒක නිකන් අර අපි කතා කරන භාෂාවෙන් වගේ තමයි තියෙන්නේ සූඩෝ කෝඩ් එක. Write a pseudocode, add two numbers together and then display the result. Pseudocode එකක් ලියන්නලු සංඛ්‍යා දෙකක් එකතු කරලා උත්තරේ පෙන්නන විදිහ. මේ බලන්න ඒකේ මේ ලියලා තියෙන විදිහ. හරි. start program ඕන program එක පටන් ගැනීම තමයි මෙතනින් එයා පෙන්නන්නේ. අපි එකතු කරන්න ඕන numbers දෙක enter කරන්න. ඒ numbers දෙක මොකද්ද? numbers දෙක A සහ B. ඊට පස්සේ add the numbers together. A සහ B එකතු කරන්න කියලා කියන්නේ. print sum කියලා කියන්නේ මේ උත්තරේ පෙන්නන්න ප්‍රෝග්‍රෑම් එකේ ඉවරයි එච්චරයි. හරි දැන් මේක බලන්න. example 2. Write a pseudocode to compute the perimeter of a rectangle. rectangle එකක පරිමිතිය calculate කරන්න pseudocode එකක් ලියනවා. pseudocode කියන්නේ මේ නිකන් අපි කටින් කතා කරන භාෂාවෙන් ලියන. ඔන්න ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. length එක enter කරා. හරි අපි දුන්න මෙන්න මෙච්චරයි මේ රෙක්ටැන්ගල් එකේ දිග කියලා.
enter width ඔන්න අපි ආපහු දුන්නා මෙන්න මේක තමයි මේකේ පළල කියලා. හරි? ඊට පස්සේ compute perimeter පාරමිතිය ගණනය කරන්න කොහොමද දෙක වැඩි කිරීම දිග ධන දෙක වැඩි කිරීම පළල. මෙතනින් calculate කරා පාරමිතිය display perimeter of a rectangle. අපි perimeter එක display කරනවා. පාරමිතිය display කරනවා. ඉවරයි. end program. හරි. ඒ වගේ මේ බලන්න write a pseudocode to display result if grade is greater than or equal 60. ස්ටුඩන්ට් කෙනෙක්ගේ ලකුණු 60 වඩා වැඩි හෝ සමාන වුණොත් පාස් කියලා print කරන්නයි 60 වඩා අඩු වුණොත් fail කියලා මොන හරි command එකක් දෙන්න හරි ඔය message එකක් දෙන්න හරි print කරන්න හරි pseudocode එක ලියන්න කියලා කියනවා. මේ බලන්න දැන් අපි දන්නවා පැහැදිලිවම ඒක ලියන්නේ මොකක්ද අපේ තාර්කිකය 60ට වඩා වැඩි නම් if කියන එක අපි දානවා if student grade is greater than or equal 60. student ගේ ලකුණු වැඩි හෝ සමාන නම් 60ට එහෙනම් ඊළඟට කරන්න කියලා කියනවා පාස් කියලා print කරන්න කියලා කියනවා. else එහෙම නැත්නම් ඒ කියන්නේ 60ට වඩා අඩු නම් fail කියලා print කරන්න කියලා කියනවා. එතකොට මේ අර අපි දැන් මෙතන මම ඕගොල්ලන්ට පෙන්වන්න අවශ්‍ය උනේ කොහොමද මේ if condition එකක් දාලා කොහොමද අපි pseudocode එක ලියන්නේ කියලා. මේ බලන්න ඊළඟ එක write a pseudocode to display class average of 10 students for sub පන්තියක ළමයි ඉන්නවා ළමයි 10ක් ඉන්නවලු. ඔය පන්තියේ ළමයි 10 දෙනාගෙන් හැම ළමයාම අපි තුමා IT වලට අරගෙන තියෙන ලකුණු කියලා IT වලට අරගෙන තියෙන ලකුණු වල average එකක් පෙන්වන්න කියලා කියනවා. එතකොට මේ බලන්න. ඔන්න එක ළමයෙක් ගත්ත දැන් මෙහෙම මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ මේක හිතන්න එපා ඕගොල්ලෝ මේ ඒ කියන්නේ කම්පියුටර් පැත්තෙන් විසඳන විදිහ හිතන්න එපා. සාමාන්‍යයෙන් හිතන්න දැන් පන්තියේ ළමයි 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. හරි? ඒ ළමයි 10 දෙනාගේ IT වලට ලබාගත් ලකුණු වල ඇවරේජ් එක අන්තිමට කවුරු හරි ඉල්ලනවා මට දෙන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? එක ළමෙක් ගන්නවා, එයාගේ IT ලකුණු අහගන්නවා, යන්න කියනවා. දෙවෙනි ළමයා ගන්නවා, දෙවෙනි ළමයාගේ IT ලකුණු අහගන්නවා. හරි. ඒ අහගත්තට පස්සේ ඒ ලකුණු පළවෙනි ළමයාගේ ලකුණු වලට එකතු කරනවා, යන්න කියනවා. තුන්වෙනි ළමයා ගන්නවා, එයාගේ IT ලකුණු අහගන්නවා. හරි. කලින් අර පළවෙනි එකේ දෙවෙනි එකේ දෙකේම ලකුණු වලට ආයෙ තුන්වෙනියගේ ලකුණුත් එකතු කරනවා, යන්න කියනවා. හරි. ඒ වගේ අපි මොකද කරන්නේ? හැමෝගෙම ලකුණු ටිකේ වෙන වෙනම එකතු කරගෙන මුළු ලකුණු ප්‍රමාණය ගන්නවා. මුළු ලකුණු ප්‍රමාණය අරගෙන අපි මොකද කරන්නේ? ඒක බෙදනවා. ඉන්න ළමයි ගානේ 10න් බෙදනවා. පැහැදිලිද? අන්න මේ ඒ විදිහට තමයි මේ ගාන හදන්නේ. හරිද? ඔන්න ඔය අපි ප්‍රැක්ටිකලි ඔය ගාන හදන විදිහ ලියන්න තියෙන්නේ. බලන්න ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරා. හරි? එතකොට මේ බලන්න set total to 0. දැන් ඔන්න මුලදිම දැන් හිතන්න ඔන්න ඔයගොල්ලෝ ඔයාට කිව්වා විතරයි ළමයි 10 දෙනාගේ ඇවරේජ් එක හොයලා දෙන්න කියලා. මොකද කරනවා ඔයගොල්ලන්ට අවශ්‍යයි ළමයාගෙන් ගිහලා එයාගේ ලකුණු ටික අර මුළු ලකුණු ගොඩට දාගන්න. එතකොට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තියෙනවා. මුළු ලකුණු ප්‍රමාණය 0. ඒක තමයි මේ මුළු ලකුණු set to 0 කියලා තියෙන්නේ. හරි? ඊට පස්සේ ඔන්න අපි ඉස්සෙල්ලාම පළවෙනි ළමයා ගාවට යනවා. හරි? පළවෙනි ළමයා ගාවට යනවා. දැන් ඉස්සෙල්ලාම යන්න ඕන මේ ළමයා අනිවාර්ය එකනේ. හරි. පළවෙනි ළමයා ගාවට යනවා. එහෙනම් ඒකයි මෙතන මේ set student count 1 කියලා කියන්නේ. මේක වුණා set student count 0 දාන්න පුළුවන්. තාම ඒ කියන්නේ ළමයි තාම ගණන් කරන්න පටන් ගත්තේ නැහැ කියන එක. දැන් මෙතනින් අදහස් කරන්නේ ඔන්න පළවෙනි ළමයා ගාවට ගියා විතරයි කියන අදහසක් තමයි මෙතනින් එන්නේ. ඒ වුණා පළවෙනි ළමයා ගාවට ගියා. හරි? මෙන්න මේක very important. While student counter is less than or equal 10. right? නිකන් මට කියන්න බලන්න නිකන් while කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? වනතුරු කියන එක තමයි while කියන එකෙන් අදහස් කරන්නේ. හරි? වනතුරු මොකද්ද? student counter. ළමයි ගණනය කරනවා. දැන් පළවෙනි කෙනා එකයි, දෙවෙනි කෙනාට පස්සේ දෙකයි, තුන්වෙනි කෙනාට පස්සේ තුනයි. ඒ විදිහට student counter එක ළමයි ගාන is less than or equal 10. is less than or equal 10 හෝ 10ට අඩු වනතුරු. හරි? ළමයි සංඛ්‍යාව 10 හෝ 10ට අඩු වනතුරු ඒක ඇතුලේ තියෙන මෙන්න මේ ටික කරන්නයි ඕන. හරි? මොකද කරන්නේ? ඔන්න පළවෙනි ළමයා යාගේ මාක්ස් ටික දානවා 70යි කියලා. දැම්ම කියලා හිතන්න. හරි. පළවෙනි ළමයා 70යි.
add the marks into the total. හරි දැන් total එක කීයද මුලින්ම බිඳුව වෙලා තියෙන්නේ. හරි එතකොට අපි කරන්නේ 70 කියන එක මුළු ලකුණු ගානට එකතු කරගන්න. මුළු ලකුණු ගාන බිඳුවයි දැන් 70 එකතු කරලා පස්සේ බිඳුව දැන් 70 දැන් එතකොට total එක වෙලා තියෙන්නේ 70. හරි increase student count by 1. දැන් student count එක 1 නේ. හරි මෙතන increase ඊළඟ step එකට යනකොට student count එක එකකින් වැඩි කරන්න. එතකොට දැන් අපි මෙතන 1යි ඊළඟට ආයි while statement එක ඇතුළේ යනකොට student count එක 2යි. හරි එහෙනම් ඒ කියන්නේ එකකින් වැඩි කරා. ඒ කියන්නේ පළවෙනි ළමයාගේ වැඩි කරලා ඉවරයි. දෙවෙනි ළමයා ගන්න. හරි දෙවෙනි ළමයාගේ marks එකතු කරගන්න. හරි at the දෙවෙනි ළමයාගේ marks ටික දැන් total කියන්නේ මොකද්ද? පළවෙනි ළමයා ගත්ත ලකුණු ටික. හරි total. එතකොට පළවෙනියා ගත්ත ලකුණු ටිකට දෙවෙනියා ගත්ත ලකුණු ටික එකතු කරන්න. හරි ඊට පස්සේ increase student by count 1 ආයකකින් වැඩි කරන්න. එතකොට තුන්වෙනි ළමයා ගාවට ගියොත් එහෙම තුන්වෙනි ළමයා මේ බලන්න මේ condition එක true වෙන්න ඕන. හරි දැන් අපි student counter කියන්නේ කීයද? තුන්වෙනි ළමයා 3. හරි 3 10ට වඩා අඩුයි. හරි අපි කියන්නේ මේ student counter එක 10ට වඩා අඩු වෙන තුරු මේක ඇතුළ කොටස සිද්ධ කරන්න කියලා කැරකි දියනවා. හරි ඉතින් මේ විදිහට ගත්තොත් එහෙම අපි එක ළමයා ගන්න එයාගේ ලකුණු ටික ටෝටල් එකට දාගන්න. ඔහොම ළමයි 10ම යනවා. ඊට පස්සේ මේ කොටස එක්සිකියුට් කරලා ඉවර. දැන් මේ මම කතා කරන්නේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද කෝඩ් එක්සිකියුට් වෙන්නේ කියන එක. හරි තොර මේ ඔක්කොම ළමයිගේ දැන් ටෝටල් එක අපි අරගෙන ඉවරයි. මේ මෙතනට ඊට පස්සේ මොකද කරන්නේ? set the class average to the total divided by 10. එහෙනම් class average එක set කරන්නලු කොහොමද අපි ගත්ත මුළු ලකුණු ප්‍රමාණය class එකේ ඉන්න student ලා ප්‍රමාණයෙන් අඩු මේ බෙදන්න. හරි දැන් අපි මේ මෙතෙන්දී කලින් හැම මේ total කියන්නේ Tamanට කලින් හිටපු අයගේ ලකුණු ඔක්කොම ටික. ඒකට අපි අලුතෙන් ලකුණු කීපේ හැට් කරගෙන යනවා. එතකොට ඒ අන්තිමටම ලබාගත් ලකුණු ටික අපි බෙදන්න කියලා කියනවා number of student කීයද? number of student කියන්නේ 10යි. ඒතකොට 10න් බෙදෙනවා. 10න් බෙදුවට පස්සේ උන අපිට class average එක එනවා. class average එක print කරන්න. හරි ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඔක්කොගෙම ලකුණු ටික ගත්තට පස්සේ ඒක 10න් බෙදලා ඒක තමයි average එක. ඔන්න class average එක print කරනවා. program එක ඉවරයි. තේරුණාද? ඔන්න ඕකට තමයි මෙන්න මේ වගේ එකකට තමයි අපි pseudo code එකක් කියලා කියන්නේ. මෙන්න මේක. අපි බොරුවට කියන්නේ මේ කිසිම programming language එකක් නැහැ. ඒකේ programming නොදන්න කෙනෙක්ට පවා තේරෙන විදිහට තමයි අපි මේ pseudo code එකක් ලියන්නේ. කියන්නේ මොකද හේතුව තමයි IT industry එකේ වැඩ කරන හැමෝම coding දන්නේ නැහැ. හරි. ඉතින් coding දන්නේ developers විතරයි. developers ඇරෙන්න අනිත් ඔය project managers ලා හරි ඔය ඉන්න කූලෝ කියන්නේ ලොකු ඉහළ ඉන්න අය ඒගොල්ලන්ට programming knowledge එක නැති වුණා ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන මෙන්න මේකෙන් අපි කරන්නේ මෙන්න මේකයි කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ මෙන්න මෙහෙමයි කියන එක. ඒ වගේ වෙලාවට තමයි අපි ඔය pseudo code කියන එක හඳුන්වලා දෙන්නේ. කියන්නේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි බලමු flow charts ගැන බලමු. හරි අපි මේ flow charts කියන ඒවා හරි අපි මේවා කරාද මේ flow charts මේක මේ very important. මොකද දැන් ඔයගොල්ලන්ට paper එකේ එහෙම මොනවා හරි මේක අනිවාර්යෙන් තමන් ඉගෙනගෙන තිබිය යුතු දෙයක්මයි. හේතුව තමයි මේ flow charts කියන ඒවා ඔයගොල්ලෝ paper එකේ මොනවා හරි අනිවාර්යෙන් flow charts කියලා කොහෙන් හරි ඔබවනවාමයි. හරි flow charts ඉතින් ඉගෙනගෙන තියෙන එක අනිවාර්යෙන් අපත යන්නේ කීයටවත්. මොකද flow charts සමහර විට ප්‍රශ්න දෙන්න පුළුවන්. flow charts වලින් දෙන්න flow charts දීලා flow chart එකක් දීලා ඒකෙන් එන උත්තරේ MCQ විදිහට දෙන්න පුළුවන්. පහුගිය විභාගවල ඒක ඇවිල්ලා තිබුණා. හරි flow charts අඳින්න දෙන්න පුළුවන්. flow charts very important ඒක නිසා. හරි දැන් flow charts කියලා කියන්නේ අපි මේ තුන්වෙනි එක අපි මේ කොහොමද step wise refinement ගැටලුවක් අර්ථ නිරූපණය අපි කොටස් වලට කඩා ගන්න කොහොමද කියන එක තව සරල කරගන්නේ කොහොමද කියන එක අපි දැන් top down design එකයි pseudo code එකයි කතා කරා. අපි දැන් බලමු flow chart එක
මොකක්ද කියලා. හරි මේ බලන්න. ෆ්ලෝ chart එකක ප්‍රධාන වශයෙන් අපිට ස්ට්‍රක්චර්ස් තුනක්. හරි අපිට ප්‍රධාන වශයෙන්ම අපි කියන ස්ට්‍රක්චර්ස් කියලා. හරි control structures කියලා කියනවා. හරි ඒ control structures තුනක් දැක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගත්තොත් ෆ්ලෝ chart එකක. හරි මොනවද මේ control structures කියලා කියන්නේ? හරි අපි බලමු ඉස්සරහට. ඔය control structure වර්ග තුන තමයි sequence, selection and repetition. repetition එකට iteration කියලා කියනවා. හරි sequence, selection and repetition මේවා තමයි මේ flow charts වල පාවිච්චි වෙන ප්‍රධානම control structures. අපි බලමු මොකක්ද flow chart එකක් අඳින්න කලින් මේ sequence, selection, repetition කියන මම ඉස්සරහට විස්තර කරනවා. හරි දැන් මෙහෙම නම් තුනක් තියෙනවා කියලා මතක තියාගන්නකෝ. හරි මේ flow charts වල flow charts අපි symbol කීපයක් තියෙනවා. හරි අපි බලමු මේ flow chart symbol මොනවද කියලා. බලන්න සාමාන්‍ය rectangle එකකින් එන්නේ. හරි process එකක් කියලා කියන්නේ හැමතිස්සෙම processor එක ඇතුලේ සිද්ධ කරන දෙයක් තමයි process එකක් කියලා කියන්නේ. හරි මේක තමයි processor memory එක ඇතුලේ හෝ processor එක ඇතුලේ මොනවා හරි ක්‍රියාත්මක වෙන දෙයක් අපි ගණනය කිරීමක්, තාර්කික සංසන්දනය කිරීමක්, ඔය වගේ දේවල් අපි හඳුන්වනවා process එකක් කියලා. processor එක ඇතුලේ තමයි සිද්ධ වෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට මේ මොකද මේ තියෙන සමාන්තර ආශ්‍රය අපිට ඉන්පුට් මොනවා හරි සිස්ටම් එකකට දෙන ඉන්පුට් එකක් හෝ අවුට්පුට් එකක් නිරූපණය කරන්න අපි මේ සමාන්තර ආශ්‍රය පාවිච්චි කරනවා. අනිවාර්යෙන් අපි දෙන තත්ත්වයක් මොකක් හරි දෙයක් අපි අනිවාර්යෙන්ම සමාන්තර ආශ්‍රය ඇතුළේ තමයි දක්වන්නේ. හරි used for input output operation indicates that the computer is obtained data or output results. කම්පියුටර් එකෙන් හදන එකක් හරි කම්පියුටර් එකෙන් එළියට දෙන්න හදන එකක් හරි දත්ත මෙන්න මේවා මේ සමාන්තර ආශ්‍රය ඇතුළත තමයි අපි දාන්නේ. හරි ඊට පස්සේ මේ මොකද මේ කිරිබත් කොටුව තුන්වෙනි එක කිරිබත් කොටුව වගේ එක තියෙන එක අපි කියනවා ඩිසිෂන් එකක් කියලා. මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක හරි ඩිසිෂන් එකක් ගන්න තිබුණා. ඩිසිෂන් එකක් කියන එක අඳුර ගන්න පුළුවන් if condition එකේ. දැන් මෙහෙම කිව්වොත් එහෙම මොකක් හරි අපි condition එකක් දීලා මේක මෙහෙම නම් මෙහෙම කරන්න. එහෙම නැත්නම් අනිත් විදිහට කරන්න. ඔන්න තීරණයක්. ඒ මොනවා හරි ඇවිල්ලා අපි ඒ තීරණය එක්ක මේ විදිහට කරන්න නැත්නම් මේ විදිහට කරන්න කියලා ඒ කොටස් දෙකකට බෙදෙන්න පුළුවන්. අපේ ප්‍රෝග්‍රෑම් එක නැත්නම් අපේ ෆ්ලෝ එක. අන්න ඒ වගේ අවස්ථාවල අපි පාවිච්චි කරනවා මේ කිරිබත් කොටු වගේ සංකේතය අපි එකෙන් ඩිෆයින් කරන ඩිසිෂන් එක. හරි. කලින් උදාහරණ මතක් කරගන්න බලන්න. ස්ටුඩන්ට් ලකුණු ගත්ත ලකුණු ප්‍රමාණය 60ට වඩා වැඩි හෝ සමානද නැත්නම් 60ට වඩා අඩුද? ඔන්න ඩිසිෂන්. අපි එතෙන්දි චෙක් කරනවා. ලකුණු 60ට වඩා වැඩිද? ලකුණු 60ට වඩා අඩුද? ඒ වගේ අපි චෙක් කිරීමක් තමයි කරන්නේ. එතකොට මේ බලන්න හරි මේ සිම්බල් ටික ඕගොල්ලන්ට ෆැමිලියර් වෙයි ඉස්සරහට එනකොට හරි අපි මේ charts අඳිනවා. ඊට පස්සේ බලන්න කනෙක්ටර් කියලා කියන්නේ මෙහෙම දැන් හිතන්නකො සමහර ෆ්ලෝ chart කියනවා සෑහෙන හෙන දිග ෆ්ලෝ chart. හරිද? ඉතින් අපි ඕක තනි පිටුවකට ගන්න අමාරුයි. තනි පිටුවකට ගන්න අමාරුයි. අපි ඊළඟ පිටුවට මේ කලින් පිටුවෙන් ඉවරුණ දේ ඊළඟ පිටුවට අපි යවන්න ඕන. ඉතින් අපි මොකද කරන්නේ? පළවෙනි පිටුවේ යටටම ඇවිල්ලා එතනින් එහාට තවත් අදින්න ඉඩ يعني වෙන මොකක්වත් අදින්න ඉඩ නැත්නම් අපි එතෙන්ට කනෙක්ටර් එකක් දානවා. හරි? ඒ කනෙක්ටර් එක දාලා ඒ කනෙක්ටර් එකේ ඉඳන් හරි එහා පිටුවේ මුලටම ආයි කනෙක්ටර් එකක් දානවා. එතකොට කනෙක්ටර් එකට දාලා ඒ කනෙක්ටර් දෙකේම එකම නම්බර් එක අපි දානවා. එතකොට දන්නවා මෙතනින් ඉවරුණ එක මෙතනින් ඉඳන් තමයි කන්ටිනියු වෙන්නේ කියලා. අනිත් එක මේ බලන්න නිකන් ඒක අර ජනේලයක් වගේ. හරි දෙපැත්තෙන් පොඩි ඉරි කෑලි දෙකක් තියෙනවා. predefined process කියලා මෙන්න මේ වගේ දෙයක්. හරි? දැන් මම උදාහරණයක් ගන්නම්. ඔපරේටිං සිස්ටම් එකක වගේ අපි මේ process එක මෙන්න මේ වෙලාවට මේක සිද්ධ කරන්න කියලා අපි කලින් ඉඳන්ම define කරගෙන තියෙනවා. ඉතින් දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් ඔයගොල්ලෝ ඔපරේටිං සිස්ටම් ඉගෙන ගන්න කාලේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති interrupts කියන ඒවා. මොකද මේ interrupt එකක් කියලා කියන්නේ? මොනවා හරි ඔපරේටිං සිස්ටම් එක ඇතුළෙන් දෙන සිග්නල් එක කොහෙටද යවන්නේ ප්‍රොසෙසර් එකට මොකටද යවන්නේ ප්‍රොසෙසර් එකේ දැන්ට තියෙන ක්‍රියාවලිය නවත්තන්න කියන ඕගොල්ලෝගේ ෆෝන් එක ගන්නකො ෆෝන් එකේ එලාම් එක තියෙනවා හරි එලාම් එක වදිනවා කියන එක ප්‍රොසෙස් එකක් හරි ඕගොල්ලෝ මොකද කරන්නේ ඒක ප්‍රීඩිෆයින් කරලා තියෙනවා
හරි ප්‍රීඩිෆයින් කරලා තියෙනවා කලින් දාලා තියෙනවා 4:00ට එලාම් එක වදින්න කියලා. දැන් ඔයගොල්ලෝ ෆෝන් එකේ මොනවා හරි අපි හිතමු මේ ඔයගොල්ලෝ ගේම් එකක් හරි මොකක් හරි ඔය ගහ ඉන්නවා නම් නැත්නම් මොනවා හරි ඔය Facebook browse කර ඉන්නවා නම් හරි 4:00ට මොකද වෙන්නේ? අර කලින් අපි ඩිෆයින් කරලා තිබුණු process එක run වෙන්න ගන්න. එලාම් එක run වෙන්න ගන්න. අන්න ඒ වගේ අපි කලින් ඩිෆයින් කරලා තියෙන මේ දැන් සිද්ධ කරන එකක් නෙවෙයි මේ දැම් හිතලා දැන් පටන් ගන්න එකක් නෙවෙයි කලින් ප්ලෑන් කරලා තියෙනවා මේ වෙලාවට වෙන්න කියලා. අන්න ඒ වගේ process තමයි predefined process කියලා කියන්නේ. ඊට පස්සේ terminals. terminal කියලා කියන්නේ අපි මොනවා හරි process එකක ආරම්භය හෝ අවසානය දක්වන්න තමයි ඔය terminal එකක් පාවිච්චි කරලා තියෙන්නේ. මේ පහළ පේනවද නිල් පාට begin at 2 numbers කියන එක. හරි. ඒක ඇවිල්ලා එතනින් තමයි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. ඒක තමයි අපි කියන්නේ මේක මේ ටර්මිනල් එකක් කියලා. ඒ වගේම තමයි මේ බලන්නේ අන්තිමටම end of at 2 numbers. මෙතනින් තමයි ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තැනයි ප්‍රෝග්‍රෑම් එක නැති ඉවර වෙන තැනයි ඒ අපි ඩිෆයින් කරන්නේ මේ ටර්මිනල්ස් කියන ඒවා පාවිච්චි කරනවා. අනිත් එක තමයි flow lines. flow lines කියලා කියන data ගලාගෙන යන lines මොනවද කියලා. ඉතින් මේවා හරි මේ ඊතල මෙන්න මේ විදිහටමයි දක්වන්න ඕනේ. මේ අපි ඉර මැදින් ඊතලේ ඉන්න ඒව බෑ. මේ විදිහට හරියටම ක්ලියර් එකටම තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට අපි මේ ඉගෙන ගත්තේ flow chart එකේ මේ මූලිකම මේ symbols ටික තමයි අපි ඉගෙන. මේ symbols එක හරි. දැන් අපි බලමු මොකද්ද මේ flow chart එක මේ sequence එකක් කියන්නේ මොකද්ද? selection එකක් කියන්නේ මොකද්ද? repetition එකක් කියන්නේ මොකද්ද කියන්නේ? sequence කියලා කියන්නේ ඕගොල්ලෝ දැන් මොනවා හරි ඕන තරම් විභාග ප්‍රශ්න පත්තරවල හරි ඉස්කෝලේ හරි ඕන තරම් flow chart එකක්. flow chart එකක මොනවා හරි step එකක් පිටිපස්සේ එකක් යනවා නම් අන්න ඒ වගේ වට කියනවා අපි sequence එකක්. එකක් ඉවරලා අනික කරනවා. එකක් ඉවරලා අනික කරනවා. හරි? මේක ඕනම flow chart එකක ඉතින් මේ sequence කියන එක තියෙනවා. එකක් පිටිපස්සේ එකක් යනවා නම් අපි කියන එකට sequence එකක් කියලා. මේ තියෙන්නේ මේ බලන්න මේ තියෙන numbers දෙකක් add කරන විදිහ. begin at 2 numbers. හරි? පළවෙනි number එකේ input කරා. මේ බලන්න ඒක දාලා තියෙන අර සමාන්තර ආශ්‍රයයක් ඇතුලේ. හරි? මේ flow chart ලියන විදිහ බලා ගන්න. සමාන්තර ආශ්‍රයයක් ඇතුලේ තමයි පළවෙනි number එක input කරන්න කියලා ලියලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි number එකත් input කරන්න. ඒක system එකට දෙන input එකක්. හරි? input එක දෙවෙනි number එකත් ඔන්න input කරා. ඔන්න මේ තුන් වෙනට කොළ පාටට තියෙන්නේ මොකද්ද? total සමානයි එකතුව සමානයි පළවෙනි නම්බර් එක දන දෙවෙනි නම්බර් එක. පැහැදිලිද? ඔන්න ඒක ඇවිල්ලා මේ පොළ පාටට තියෙන ටික සිද්ධ කරන්නේ process එකක් වගේ. processor එකෙන් numbers දෙකක් එකතු කිරීම ගණිත කර්මයක්. ඒක process එකක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න processor එක මගින් මේ ගාන හැදුවට පස්සේ මොකද කරන්නේ? උත්තරේ තියෙනවා. උත්තරේ අපි මොකද කරන්න ඕන? display the sum of a දාලා display results and පහක් දාලා අතරම මේ කහ පාට මේ අන්තිමටම තියෙන එක තමයි ඒ සමාන්තර ආශ්‍රයක් ඒ output එක. අපි එළියට දෙන දේ. හරි? පොළ පාටකින් හෙව්වා උත්තරේ ඒ උත්තරේ එළියට දෙන එක තමයි කහ පාට අන්තිම එකෙන් තියෙන්නේ. එතකොට එහෙනම් ඔන්න output එකක් දීලා ඉවරයි. ඔන්න අපි අර terminal එකක් දානවා. add end කරන්නලු 2 numbers කියන දේ. එතකොට මේ මෙතන හොඳට මතක තියාගන්න control structures තුන තමයි sequence selection repetition. ඒකෙන් sequence එකක් කියලා කියන්නේ මෙහෙම එක දිගට පහළට අපි හදාගෙන යන්න පුළුවන් නම් අපි ඒකට කියනවා flow chart එකක sequence එකක් කියලා. බලන්න ඊළඟ එක හරි selection. දැන් හරි sequence එක එක මේ කොහෙවත් හැරෙන්නේවත් මොකුත් නැහැ. එක දිගට පහළට යනකොට තමයි sequence එක කියලා කියන්නේ. selection කියලා කියන්නේ මොකද්ද සිංහලෙන් කියනවනම් තෝරා ගැනීම. එතකොට අපි දැන් ගොඩාක් ප්‍රෝග්‍රෑම් තෝරා ගැනීම කියන එක තියෙනවා. හරි? මෙහෙමනම් මෙහෙම කරන්න, මෙහෙමනම් මෙහෙම කරන්න. හරි? දැන් ඔයගොල්ලෝ හිතන්න අර මම ගත්ත කලින් ප්‍රශ්න ගන්නකො ලකුණු 60ට වඩා වැඩි හෝ සමාන නම් පාස් කරන්න. එහෙම නැත්නම් ෆේල් කරන්න. දෙපැත්තයි තියෙන්නේ. හරි? එතකොට පාස්ද ෆේල්ද කියලා ඩිසිෂන් එක හොයන්නේ මෙන්න මේ සිලෙක්ෂන් එක ඇතුළේ ඉඳන්. හරි? මේ බලන්න සිලෙක්ෂන් එකක් ගත්තට පස්සේ මේ බලන්න මේ කෝඩ් එක බලන්න අද වහිනවා නම් හරි? අද if raining එහෙනම් කුඩයක් අරගෙන යන්න. අද වහිනවා නේ. දැන් වහිනවා නම්
කුඩයක් අරගෙන යන්න. එහෙම නැත්නම් else එහෙම නැත්නම් මොකද කරන්නේ? sun cream ගාගෙන යන්න. දැන් මෙතෙන්දී අපි තීරණය කරන්න ඕන අද වහිනවද නැද්ද කියන එක. එතකොට මේ බලන්න කොළ පාට කොටුව ඇතුලේ හරි raining මේක ප්‍රශ්නාර්ථ ලකුණක් එන්න ඕන. හරි ප්‍රශ්නාර්ථ ලකුණක් එන්න ඕන. මේ වහිනවද ඒ තීරණය කරන එක මේ කිරිබත් කොටුව ඇතුලේ දාන්න. තීරණය කරන ඕන සාධකයේ කොටුව ඇතුලේ දාන්න. මේ කිරිබත් කොටුව ඇතුලේ දාන්න ඕන. එහෙම කිරිබත් කොටුව ඇතුලේ දැම්මම කිරිබත් එතනින් උත්තර දෙකයි තියෙන්නේ. අනිවාර්යෙන් true false වෙන්න ඕන. එහෙම නැත්නම් yes no වෙන්න ඕන. අනිවාර්යෙන්ම උත්තර දෙකයි. වෙන උත්තර තියෙන්න බෑ. හරි උත්තර දෙක එන විදිහට තමයි ඔය කිරිබත් කොටුව ඇතුලේ අපි ප්‍රශ්න ලියන්න ඕනේ. ට්‍රේනින් එක yes වුණොත් මොකද වෙන්නේ? true වුණොත් එහෙම කුඩේ අරන් යන්න. false වුණොත් මේ sun cream ගාගෙන යන එක පායනවල sun cream ගාගෙන යන. පැහැදිලිද? ඒතොර මේ යම් කිසි තීරණයකින් තවත් කොටස් කියන්නේ පාත් දෙකකට බෙදනවා නම් අපි ඒක කියනවා selection එකක් කියලා කියනවා. හරි. ඊළඟ බලන්න repetition. repetition කියලා කියන්නේ අපි හිතමු මොන හරි එක program එකක. හරි? එකම දෙයක් නැවත කරන්න වෙනවා. දැන් මෙහෙම හිතා ගුරුවරයෙක් ළමෙක්ට ගානක් දෙනවා. ළමයා මොකද කරන්නේ? අපි හිතන්නේ process එක. process එකෙන් ඔන්න process කියන්නේ ඔන්න ළමයාගේ ගාන හදනවා. කොළ පාට condition. condition කියන්නේ ඒ ගාන හදලා ඒ ගුරුවරයාට පෙන්නනවා. හරිද වැරදිද කියලා බලන්න කියනවා. හරි? ගාන වැරදි නම් මොකද කරන්නේ? ආපහු ඒ කියන්නේ කොළ පාටකින් අහන්නේ ගාන හරිද කියන එක. true. true නම් ඉස්සරහට යන්න දෙනවා. false වැරදි නම් මොකද කරන්නේ? ආයෙ හදන්න කියලා කියනවා. ළමයා ආයෙ හදනවා. ආයෙ හදලා ආයෙ ගුරුවරයා පෙන්නනවා. ආයෙ වැරදි නම් ආයෙ හදනවා. මේ බලන්න ඕගොල්ලන්ට තේරෙනවද මේ මෙතන මේ වටයක් කරකෙන්නේ කියලා? හරි? මේ මගේ මවුස් එක යන පැත්තට වටයක් කරකෙන්නේ. හරි? මෙන්න repetition. repetition කියන්නේ පුනරාවර්තන. එකම තැන කැරකි තියෙන ගාන හරියනවා. ඉතින් මේ වගේ අවස්ථාවලට තමයි අපි කියන්නේ repetition කියලා. එතකොට මෙන්න මේ control structures වල ප්‍රධානම දේවල් තමයි sequence, selection, repetition. හරි? මේවා හොඳට මතක තියෙන්න ඕන. sequence එකක් කියන්නේ පහළට යනවා. selection එකක් කියන්නේ මොනවා හරි තර්කයකින් දෙකට බෙදෙනවා මේකද කියලා. repetition කියලා කියන්නේ හරි මොනවා හරි දෙයක් හරියන තුරු ඒ මොනවා හරි condition හරියන තුරු මේක නැවත කරගෙන පැහැදිලිද? ඔන්න ඕක තමයි control structures කියලා කියන්නේ Python වල. තේරුණාද? structure charts. මේ structure charts කියලා කියන්නේ අත්‍තරම මේ Python එක ආපු අලුත් දෙයක්. හරි? ඒ structure charts කියලා කියන්නේ අර flow chart වගේම තමයි. හරි? බලන්න structure charts වල එක කොටස් තියෙනවා. module කියලා එකක් තියෙනවා. හරි? ඊට පස්සේ condition කියලා එකක් තියෙනවා. jump කියලා එකක් තියෙනවා. loop කියලා එකක් තියෙනවා. data flow කියලා එකක් තියෙනවා. control flow හයක් තියෙනවා. හරි? මේ structure chart එක කොටස් හයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ මේ structure chart ගැන හිතනකොට මෙන්න මේ කෝණයෙන් හිතන්න. structure chart එකක් අපි පාවිච්චි කරන්නේ හරි? අපි හිතන්න අපි මේ program ලියලා තියෙන program මේ හිතන්නකෝ හැමතිස්සෙම මේක මේ ලියලා තියෙන program එකත් එක්ක සම්බන්ධ කරනවා. මේ module එක. module එකක් කියලා කියන්නේ ඇත්තටම මොනවා හරි අපි අපේ ප්‍රශ්නෙක ඒ ප්‍රශ්නේ විසඳන්න ලියලා තියෙන program කොටසක් තමයි module එකක් කියලා කියන්නේ. හරි? අපි මේ module එක දක්වන්නේ මෙන්න මේ rectangle එකක් ඇතුලේ තමයි module එක දක්වන්නේ. හරි? අපි හිතමු අදාළ program ඇතුලේ තව කුඩා program කීපයක් තියෙනවා. හරි? අපි යන්නේ මේ විදිහට බෙදලා දක්වන්න පුළුවන් නම් අපි ලොකු program එක ඇතුලේ තියෙන කුඩා program කීපේ අපි sub modules කියලා කියනවා. මේ programming පැත්තෙන් හිතන්න. හරි? දිග කෝඩ් එකක් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයගොල්ලෝ දිග රචනාවක් ලියනවා. හරි? රචනාව ඇතුලේ එක ඡේද තියෙනවා. හරි? ඒ රචනාව ඇතුලේ ඡේද වගේ තමයි මේක. හරි? එතකොට අපි ප්‍රධාන කොටස. හරි? ප්‍රධාන කොටස හඳුන්වනවා control module කියලා. ප්‍රධාන program එක. ඒකේ ඇතුලේ තියෙන පොඩි program කොටස් අපි sub module කියලා හඳුන්වනවා. ඒත් එක්කම මොනවද මේ library module එකක් කියලා කියන්නේ? අපි මොනවා හරි අපි හිතමු program කොටසක් අපි අර්ථ දක්වලා තියෙනවා. හැබැයි ඒක වෙන තැන්වලදීත් යොදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවා කියනවා අපි library module එකක් කියලා කියනවා. හරි? මේ program පොඩි කොටසක්. හරි මේ sub module කියලා කියන්නේ ලොකු program එකක් ඇතුළේ තියෙන program කොටස්. මේ library module එකේ තියෙන විශේෂත්වය තමයි ඒක අපිට වෙන කොටස් සඳහා යොදා ගන්න පුළුවන්.
ඊට පස්සේ බලන්න කන්ඩිෂන් එක. කන්ඩිෂන් එක කියලා කියන්නේ තර if කන්ඩිෂන් එකම තමයි. කිසිම වෙනසක් බලන්න ඒකේ graphical representation එක මේ rectangle එකත් එක්ක අර මොකද මේ කිරිබත් කෑල්ල වගේ එක තියෙනවා. හරි? ඒ කිරිබත් කෑල්ල එක ඇතුලේ වගේ මොකුත් ලියන්නේ නැහැ. හරි? මෙතනින් කියන්නේ එකෝ මේ නිල් පාට මොඩියුල් එක ක්‍රියාත්මක වෙන අතරතුරේදී හරි? එකෝ මේ වම් පැත්තේ එක වෙන්න පුළුවන් නැත්නම් දකුණු පැත්තේ එක වෙන්න පුළුවන්. control module එක. control module එකෙන් තීරණය කරන එයාට තියෙන දත් අනුව එයා යන්නේ වම් පැත්තේ පාරේද දකුණු පැත්තේ පාරේද කියලා. එතකොට මේක ඩිසයිඩ් කරනවා. මේක එහෙම එකක් නෑ. මේක මේ හැම එකම වෙනවා. හරි? මේක මේ එකයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ jump කියලා කියන්නේ මොකක් හරි වුණ ප්‍රෝග්‍රෑම් එකක් තියෙන මොඩියුල් එකක් තියෙනවා. හරි? ඒ මොඩියුල් එක රන් වෙවි තියෙන අතරතුර එයාට පුළුවන් පනින වෙන ප්‍රෝග්‍රෑම් එකක් මැදට පනින්න පුළුවන්. හරි? නිකන් අපි ගෙදරකට සාමාන්‍ය යන්නේ දොරෙන් තමයි ඇතුළු වෙන්නේ. දැන් මේක එහෙම නෙවෙයි. දොරේ නිකන් වහලා කඩාගෙන ගෙදර ගේ ඇතුළට පනිනවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. අපි ඒවට කියන ජම්ප් කියලා. හරි? ලූප් එක. ලූප් එක කියන්නේ හරියටම රෙපිටිෂන් එකක් වගේම තමයි. ඒ මොකද්ද කරන්නේ? control module එක. නිල් පාටට තියෙන control module එකට පුළුවන් මේ කොළ පාටට තියෙන sub module repeat කරන්න. නැවත සිද්ධ වෙනවා නම් මොනවා හරි module ටික ඒ code එකක් නැවත execute වෙනවා නම් අපි ඒක loop එකක් කියලා කියනවා. දැන් මේකේ මේ තුන්වෙනි මොඩියුල් එක එහෙම වෙන්නේ නැහැ. මේ පළවෙනි මොඩියුල් දෙක විතරයි එහෙම වෙන්නේ. ඒ නිසා ඒ දෙකට මෙහෙම ඊතලයක් දාලා තියෙනවා. හරි? repeat වෙනවා කියන එක පෙන්න. ඒත් එක්කම ගත්තොත් data flow. Data flow ගත්තොත් a directed arrow with the empty circle at the end of the represent the data flow. මේ බලන්න එක මොඩියුල් එකකින් තව මොඩියුල් එකකට යන data මොනවද? අපි මොනවද මේකට අරන් යන data input data වලින් ගොඩාක් වෙලාවට මේ empty circle එකකින් කියන්නේ input data output data තමයි ගොඩක් වෙලාවට මේ modules අතරේ අරගෙන යන්නේ. ඒ වගේම තමයි අපි control flow එකෙන් කියන්නේ. ඒකේ තියෙන එක වෙනස තමයි මේ empty circle එකේ නෙමෙයි තියෙන්නේ filled circle එක. Filled circle එකෙන් අපි කියන control a directed arrow with a filled circle at the end of represent control flow. Control flow කියලා කියන්නේ දැන් මෙහෙමනේ program එකක් ගත්තොත් එහෙම program එකේ data වලට අමතරව ඒ කියන්නේ user input කරන data හෝ user ට දෙන data වලට අමතරව එක module එකට internally data එක program එක ඇතුලේ data ඒ කියන්නේ එයාම හදාගත්ත data තවත් program එකට යනවා. ඒ කියන්නේ internal data. හරි? ඒක මේ අපි පිටින් දෙන data නෙවෙයි. හරි? ඒ කියන්නේ ගොඩක් වෙලාවට එක program එකකින් තව program එකකට යනවා. මේක පාලනය කරන්න ඕන කොහොමද? මේක execute කරන්න ඕන කොහොමද? වගේ දේවල්. ඒව කියනවා අපි control flow එකට අයත් data. දැන් අපි අර normal processor එක ගත්තොත් එහෙම processor එක කියන්නේ data එක්ක control signals යන්නේ. අන්න ඒ වගේ තමයි. හරි? මේක මේ වෙන්නේ එක module එකේ තව module එකකට control signals යවන්නේ. කියන්නේ user data වලට අදාළව මේක සිද්ධ වෙන්න ඕන කොහොමද? memory addresses මොනවද? clock cycle මොනවද? හරි? ඔය වගේ අපි මේ ගොඩක් memory pass කරන ඒවා මේ කතා කරන ගොඩක් program සම්බන්ධ. ඒකේ internal data තමයි අපි මේ control flow කියලා කියන්නේ. මේ internal control data වලට අනුකූලව තමයි අදාළ program ක්‍රියාත්මක වෙන්නේ. හරි? මේ තිය අපි normal data වලට අනුව ක්‍රියාත්මක වෙමින් මේවා analyze කරලා අපිට උත්තරේ ලබා දෙනවා. අපි මේ user data normal data. අපි example එකකට යන්න කොහොමද මේ control මේ තියෙන control chart එකක් තමයි තියෙන්නේ. අපි බලමු මේ control chart එකේ කතන්දරේ කොහොමද කියලා. මේ බලන්න example. The need is to design a structured program solution to the following problem. At an airport, the maximum baggage limit per item is 20 kg. Airport එක bag එකට තියෙන පුළුවන් උපරිම භාර කිලෝ 20යි. The system is behaving according to the below conditions. ඒක තියෙන computer system එක ඒ පහත සඳහන් conditions අනුව ක්‍රියා කරනවලු. As each suitcase is weighted, the system reports on whether it is within a load limit or overweighted. මොකද කරන්නේ? අපි එක බෑග් එකේ හරි සූට්කේස් එකේ බර මනිනවා. බර මැන්නට පස්සේ මොකද කරන්නේ? සිස්ටම් එක තීරණය කරනවලු මේක මේ කිලෝ 20ට වඩා අඩුද නැත්නම් කිලෝ 20ට වඩා වැඩිද? overweighted ද නැත්නම් within limit ද කියලා. හරි? If the suitcase is overweighted, system will calculate the fee to be paid based on හදිසියෙන්වත් බෑග් එක overweighted වුණොත් එහෙම මොකද කරන්නේ? අමතර බරට හරියන්න තමන් ගෙවන්න ඕන ගාන කැල්කුලේට් කරනවා. හරි. එතකොට බලමු මේකට ඔන්න මේ සරල control chart එකක් තමයි තියෙන්නේ. හරි. පේනවද හැමෝටම
මේ බලන්න. හරි. බලන්න අපි මේ ප්‍රධානම ප්‍රෝග්‍රෑම් එක මොකක්ද? baggage handling කියන එක තමයි මේ ප්‍රධානම සිස්ටම් එක. හරි? baggage handling කියන එක. හරි? ඒ ප්‍රධානම කාර්ය අතරේ හරි අමතර පොඩි පොඩි කාර්යයන් කීපයක් සිද්ධ වෙනවා. ඒ මොනවද සිද්ධ වෙන කාර්යයන්? බෑග් සූට්කේස් එක ස්කෑන් කරන එක සිද්ධ වෙනවා. ඒවා අපි හිතලා ලියන්න ඕනේ. හරි? මේ විදිහට තමයි ඔයගොල්ලන්ට ඔය එන්නේ. අනිත් මේ මොනවද? ඔය data flow diagram හරි මම අන්තිමට කියලා දුන්නා. ඒක හිතන්න ඕන විදිහ. හරි? අපි පුළුවන් තරම් ලොකු රික්වයර්මන්ට් එක පොඩි පොඩි රික්වයර්මන්ට් වලට ගන්න නැත්නම් ලොකු ප්‍රොසෙස් එක පොඩි පොඩි ප්‍රොසෙස් වලට හදනවා. හරි? baggage handling කියන එක නේ සූට් එකක් මේ සූට්කේස් එකක් ස්කෑන් කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ සූට්කේස් එකේ බර වනින්න පුළුවන්. හරි? ඊට පස්සේ ඒ සූට්කේස් එකේ අපි ගත්ත බර මුළු බරට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ ටෝටල් වේට් එක හරි මුළු බෑග් ඔක්කොගේම එක කවුරු හරි මේ පැසෙන්ජර් කෙනෙක් ඉන්නවනම් බෑග් පහක් තියෙන ඒ බෑග් පහේම බර ප්‍රින්ට් කරන්න පුළුවන්. ප්‍රින්ට් කරනවා කියන්නේ බර කොච්චරද කියලා පෙන්වන්න පුළුවන්. හරි? එතකොට මේ අවස්ථා හතර තමයි අපි කියන්නේ අපි මෙතන ගත්තොත් සබ් මොඩියුල්. හරි? සබ් මොඩියුල් හතරක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ බලන්න. ඔන්න ඉස්සල්ලාම ගත්තොත් මේ ස්කෑන් සූට්කේස් කියන එක. හරි? මොකද බලන්න වෙන්නේ? ඔන්න අපි හිතමු එක පුද්ගලට බෑග් පහක් තියෙනවා. ඔන්න ස්කෑන් කරනවා. ස්කෑන් කරලා අපි හිතමු මේ මොකක් හරි ඒකේ බාකෝඩ් එකක් හරි මොකක් හරි අලවලා යවනවා. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? බාකෝඩ් එක යවනවා. අපි කන්ට්‍රෝල් ප්‍රෝග්‍රෑම් එකට මේ baggage handling තමයි උතර කන්ට්‍රෝල් කරන්නේ. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? බාකෝඩ් එක අනුව හරි මෙන්න මේ බෑග් එකක් ආවා කියලා බලන්න. මේ යවනවා කන්ට්‍රෝල් මොඩියුල් එකට. කන්ට්‍රෝල් මොඩියුල් එකේ මොකද කරන්නේ? හරි? ඒකේ බර මනිනවා. weight suitcase. හරි? ඒකේ බර මැනලා බර මනිනකොට මෙයා තීරණය කරනවා. මේ බලන්න. මෙතන මේ ඩිසිෂන් එකක් තියෙනවා. හරි? ඩිසිෂන් එකක්. හරි? ඒක within limit ද overweight ද කියලා බලනවා. හරි? within limit මොකද කරන්නේ? දැන් මේ බලන්න මේ weight suitcase කියන එකේ මෙතෙන්දී මෙයා බර මනිනවා. හරි? හිතන්න කිලෝ 19 කියලා. හරි? ඊට පස්සේ මෙයා ඔන්න මෙතෙන්ට එන කිලෝ 19යි කියලා මෙතෙන්ට එවනවා. මේ මෙතෙන්ට 19 කියලා එවනවා. ඊට පස්සේ 19 කියන එක within limit. හරි. එහෙනම් මොකද කරන්නේ? මෙයා මෙතනින් process කරලා යවනවා. හරි. මෙයා allowed කියලා කියනවා. එතන මෙයාට ඒක limit එක ඇතුලේ status එක okay කියලා එක මෙතෙන්ට දෙනවා. හරි? නැත්නම් status එක okay. හරි allowed හරි මොකක් හරි දෙනවා. එතකොට මේ status කියන එක මේ බලන්නේ කළු පාට field circle එක. ඒක මේ අපි එළියෙන් generate කරපු එකක් නෙවෙයි. හරි ඒකේ ඇතුළෙම generate වෙලා එක program එක අනිත් program එකට අපි හිතමු මේ ඔන්න ඒ suitcase එකේ බර කිලෝ 25ක් වුණා කියලා. 25ක් වුණා නම් මෙයා යන්නේ මොකක්ද මේ පැත්තට යන්නේ. overweight පැත්තට. weight එක 25යි කියලා යනවා. 25යි කියලා ගියාට පස්සේ overweight වුණොත් මොකද අපේ condition එක වෙන්නේ? මේ වැඩි වෙන බරට ගාන calculate කරන්න ඕනේ. weight එක 25යි කියලා දැම්ම දැන් මෙතනින් කිලෝ 5ක් වැඩි කිලෝ 5ට ගාන තීරණය කරලා fee එක ඔන්න මෙතන. මෙයාගෙනුත් fee එක මෙතෙන්ට එනවා. හරි? මේ දෙපැත්තේ ඕන පැත්තකට යන්න පුළුවන්. හරි? දැන් මේ පැත්තෙන් ආවොත් status එක යනවා. මෙහෙන් ආවොත් fee එක යනවා. හරි? බරත් එක්ක ඒත් එක මෙතෙන්ට එන බර ආපහු මෙතෙන්ට control එකට යනවා. මෙයා කිලෝ 25යි. මෙයාට ඩොලර් 100ක් charge කරන්න ඕන. නැත්තම් මෙයා allowed කියලා හරි යවනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න ඔය වගේ හරි අපි හිතමු කිලෝ 25යි කියලා. ඊට පස්සේ මේ කිලෝ 25 කියන එක මේ මෙතනට add total weight to the plane කියන එකට යනවා. කිලෝ 25 කියන එක. ඒ වගේ දැන් මම මේ කතා කරේ එක බෑග් එක විතරයි. හරි දැන් හිතන්න පැසෙන්ජර්ට බෑග් පහක් තියෙනවා නම් බෑග් පහේම ආයෙ මේක කරනවා මේ දෙක එකක් කරනවා මේක. එතකොට මේ පැසෙන්ජර්ට බෑග් පහක් තියෙනවා මේ ස්කෑන් සූට්කේස් කියන එකයි weight suitcase කියන add total weight to the plane කියන තුනම නැවත සිද්ධ වෙන්න ඕන තියෙන බෑග් ගානට අනුව. ඒක නිසා තමයි මේ මෙතන ලූප් එකක් දැන් මේ පේනවා දීතලේ. හරි ලූප් එකක් විදිහට මෙතන ඩිස්ප්ලේ වෙන්නේ ඒක නිසා. ඊට පස්සේ බලන්න. හරි ඒ කොහොම ටික දැන් බෑග් පහේම ඔන්න බර මැනලා හරි අපි දුන් කිලෝ 250 හරි මොකක් හරි තියනවා කියලා. හරි 250 එක ඔන්න මෙතනට මේ කන්ට්‍රෝල් එක දන්නවා කිලෝ 250යි. ඊට පස්සේ දැන් අන්තිමට පෙන්නන්න ඕන ඔයාගේ බර ඔක්කොම මේක දැන් ඩිස්ප්ලේ කරන්න ඕන. ඔයාගේ සූට්කේස් ඔක්කොගේම බර මෙච්චරයි කියන එක. එහෙනම් අපි මොකද කරන්නේ? print total weight කියලා වෙනම මෙතන මොඩියුල් එකක් අරගෙන මේකෙන් කරන්නේ අපි මේ
කැල්කුලේට් කරපු බර ඔක්කොම බෑග් වල බර පෙන්වන එක විතරයි මෙතනින් කරන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේ මෙහෙමයි. ඕගොල්ලොන්ට මේක වෙනත් විදිහකට හිතෙන්න පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් එක කමක් නැහැ. හරි. මම මේ පැහැදිලි කිරීම සඳහා ලිව්වේ. හරි. ඕගොල්ලොන්ට ඕන තවදුරටත් දැන් පළවෙනි පාරම හිතෙද්දි මේට වඩා තව කොටස් වලට කඩන්න පුළුවන් කියලාත් ඕගොල්ලන්ට හිතලා වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක ඒ දීලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක අනුව තමයි. නේ? දැන් මේක ඇත්තට 100ක් fully detailed description එකක් නෙවෙයි. ඒක නිසා තමයි මෙන්න මේ හතර ගත්තා. ඕගොල්ලන්ට හිතන ඇති මේ හතර මෙහෙම ගත්තී කියලා. කවුද දන්නේ මේ මෙහෙම සූට් කේස් එක ස්කෑන් කරන්න ඕනේ කියන එක කවුද දන්නේ කියලා ඔයගොල්ලන්ට තර්ක කරන්න පුළුවන්. හරි ඒක වෙන්නේ. ඒක හරි තර්ක සාධාරණයි. ඉතින් අර මෙතන මේ ඩෙමොන්ස්ට්‍රේට් කිරීම මේ පෙන්වීම සඳහා තමයි මේ මෙතන මම මේක ගත්තේ. මේ සූට් කේස් ගන්න. සිනාරියෝ එක. සූට් කේස් එකේ බලමන්නේ සිනාරියෝ එක. හරි. අපි ඊළඟට බලමු මොකක්ද මේ හෑන්ඩ් ට්‍රේසින් කියන්නේ කියලා. හරි. හෑන්ඩ් ට්‍රේසින් කියන එක හරි ඉන්ට්‍රස්ට්. හරි. හෑන්ඩ් ට්‍රේසින් කියන එක හරිම ඉන්ට්‍රස්ට්. හරිද? මම ඕනනම් මෙතනම කරලා පෙන්නන්නම් මේ හෑන්ඩ් ට්‍රේසින්. හෑන්ඩ් ට්‍රේසින් කියලා කියන්නේ මේ ඇත්තට මේක අපි ප්‍රෝග්‍රෑම් එක හිතන විදිහට ඒ විදිහටම අපි හිතන්න ඕන. හරි. ඒ විදිහටම හිතලා මොකද කරන්න ඕන? අවුට්පුට් එක මොකක්ද කියන එක තීරණය කරන්න. තමයි හෑන්ඩ් ට්‍රේසින් කියලා කියන්නේ. මේක මේ අපි නෝමල් ගණන් හදද්දී හිතන විදිහ නෙවෙයි මෙතන කියන්නේ. බලන්න එක්සාම්පල් 1. මේ දැන් මම ඔයගොල්ලන්ට පුරුදු කරන්නේ කම්පියුටර් එක හිතන විදිහ අනුව හිතන්න. හරි. මම මෙතන හිත බලන්න මෙතන කම්පියුටර් එක හිතන විදිහ තීරණය කරන්න. මම මෙතන මේ පොඩි ටේබල් එකක් දාගන්න. හරි. රයිට්. මට මේ එක්සාම්පල් 1 එක දිහා බලලා කියන්නේ මේකේ විචල්්‍ය කීයක් තියෙද බලන්න. විචල්්‍ය කීයක් තියෙද? දැන් මේකේ වෙන්නේ මොකක්ද බලන්න. හරි. A සමානයි 10යි. හරි. y කියන්නේ වන තුරු කියන එක. A 20ට වඩා කුඩා වන තුරු. හරි. A කියන A වල අගය 20ට වඩා කුඩා වන තුරු print කරන්න කියලා කියන printf කියලා කියන print කරන්න කියන එක. so value of A වල අගය සමානයි මේ මෙහෙම තියෙන එක මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට මේ ඉස්සරහ Python වලදී. හරි. මේ decimal value එකක් print කරන්න කියලා මේ තියෙන tab එකක් තියන්න කියලා. හරි. new line එකකට යන්න කියලා කියන්නේ. හරි. A වල අගය දැන් මේ තියෙන A වල අගයම A වල අගය සමානයි 10යි. A වල අගය සමානයි 11යි. A වල අගය සමානයි 12යි. යන්නේ වගේ print කරන්න කියලා කියනවා. හරි. right. අපි බලමු එක වෙන්නේ කොහොමද කියලා. table එකක් දාගන්නවා. තමයි A කියලා එකක් ගත්තා. මෙතන අපි දැන් මේ තමයි විචල්්‍ය. හරිද? විචල්්‍ය මොකක්ද? තමයි print කරන value එක. හරි. මේක තමයි print කරන්නේ. ඒ මුලින්ම සමාන වෙන්නේ කීයටද? 10ට සමාන. හරිද? right. මුලදීම ආවොත් ඒ සමානයි 10ට සමාන වෙන බලන්න y වනතුරු. 10 කුඩායි 20. 10 20ට වඩා කුඩාද? හවුද නැද්ද? ඔව්. හරිද? එහෙනම් print එකට යනවා. print value of A කියලා A print කරන්න කියලා කියනවා. එහෙනම් මේක print වෙන්නේ මෙහෙමයි. value of A මම print වෙන විදිහ ඔයගොල්ලෝ දැන් මේ හිතන්න එපා. හරි? මම ඒක කියලා දෙන්නම් ඉස්සරහට ප්‍රෝග්‍රෑම් වලට එනකොට. හරි? value of A 10යි කියලා එනවා. ඒ කියන්නේ මෙතන තියෙන අගය මේක ඊට පිටිපස්සෙන් print කරන්න. D කියන තැන print කරන්න කියන එක තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ බලන්න යට A++ තියෙනවා. A++ වලින් කියන්නේ හරි දැන් A වල අගය දැන් තියෙන අගයට වඩා එකක් වැඩි කරන්න කියලා. right. එතකොට මම මේක 20 නැතුව 15 ගන්නවා. නැත්නම් දිගට හදාගන්න ඕනේ. එතකොට A වල අගය දැන් 10 නෙවෙයි කීයද? A වල අගය දැන් 11. ඇයි මේ මෙතනින් කියන්නේ මේ A වල අගය කලින් තිබුණ අගයට වඩා එකක් එකතු කරන්න කියලා කියන්නේ. ඔන්න දැන් ප්‍රෝග්‍රෑම් එක ආයෙ මෙතන ඉඳන් ආයෙ while එකට එනවා. හරි? while එකට එනකොට හරි. බලන්න A වල අගය කීයද දැන්? 11. 10 නෙවෙයි දැන් මේ බලන්න A වල අගය 11 වෙලා. හරි? 11 කුඩාද 15ට වඩා? ඔව්. එහෙනම් print කරන්න කියලා කියනවා value of A කියලා A වල අගය print කරන්න. value of A කියලා ලියලා A වල අගය කීයද? 11. හරි? ඊට පස්සේ ආයෙ ඊළඟ එකට යනවා. ඊළඟ එකට ආවට පස්සේ A++ A වල අගය ආයෙ එකකින් වැඩි කරන්න. එකකින් වැඩි කරන්න කියන්නේ දැන් 11 නෙවෙයි කීයද? 12. හරි. දැන් මොන ආයෙ මෙතන ඉඳන් උඩට ආයෙ while එක ගාවට එනවා ප්‍රෝග්‍රෑම් එක. හරි? මොකද වෙන්නේ? ඊට පස්සේ A වල අගය කීයද? දැන් 12යි.
value of a කියලා දැන් 12යි කියලා print වෙනවා. හරි. ඊට පස්සේ ආයෙ මේකෙන් පිටිපස්සේ මේ line එක execute වෙද්දි a වලගේ ආයකකින් වැඩි වෙනවා. ආයකකින් වැඩි වෙද්දි 12 නෙවෙයි දැන් අලුත් අගේ දැන් 13යි. a වලගේ 13යි. මොකද කියන while 13 15ට වඩා කුඩායි. එහෙනම් මොකද වෙන්නේ? මේක 13යි so මේක 12යි. print වෙනවා. හරි. ආයෙ මොකද වෙන්නේ? දැන් 13 කියන එක දැන් ආයෙ a++ ආවට පස්සේ 13 නෙවෙයි. මෙයාගේ දැන් 14යි. 14යි මොකද වෙන්නේ? ආපහු මේක 14 වෙලා ආයෙ value එක 14 කියලා print. ආයෙ ඊළඟට මොකද වෙන්නේ? a වලගේ මේ a++ එද්දි මොකද වෙන්නේ? a වලගේ 14 නෙවෙයි. හරි. a වලගේ 15 වෙනවා. හරි. 15 වෙනවා. හරි. a වලගේ 15ට ආවට පස්සේ ආයෙ මේක බලනවා මේක true වෙනවද කියලා. 15 කුඩායි 15. true the false the false. හරි. 15ට වඩා කුඩා වෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? මේ while condition එක මෙතනින් නවතිනවා. එහෙනම් ඔන්න while condition එක මෙතනින් නවතිනවා. එහෙනම් අපිට අවසාන උත්තරේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? මේ value of a සමානයි 14. හැබැයි ඒට 15 ආදේශ වෙලා නමුත් උත්තරේ අවසාන විදියට පෙන්නලා තියෙන්නේ 14යි. මොකද ඒ 15 වුණ අවස්ථාවේදී මෙයාට ඇතුළට පනින්න විදිහක් නැහැ. මොකද while එක true වෙන්නේ නැහැ false වෙනවා. පැහැදිලිද? මෙන්න මේක තමයි මෙන්න මේ වගේ අපි අංකයෙන් කප අර අප්ඩේට් කර යන එක තමයි hand trace කියලා කියන්නේ. පැහැදිලිද? අපි ඊළඟ එක්සැම්පල් එක බලමු කොහොමද ඒකට hand trace එකක් යන්නේ කියලා. මේක දැන් කලින් එක වගේ ලේසි නෑ. හරි හොඳට අහගන්න. හරි. කලින් එක වගේ මේක ලේසි නෑ. මේක ටිකක් අමාරුයි. හරි. අපි හැමතිස්සෙම හරි hand trace එක සංකීර්ණ වෙන්නේ ඒකේ තියෙන variables මත. දැන් ගත්තොත් මේ බලන්න. මේකේ variables විචල්ය කීයක් තියෙද බලන්න. හරි. number කියන එක තියෙනවා. හරි. මේ බලන්න. total sum කියන එක මේකේ variable එක. විචල්ය. හරිද? විචල්‍යයක් කියලා කියන්නේ අපි මොන හරි value එකක් ගබඩා කරගන්න තියෙන තැන. හරි? ඊට පස්සේ මේ n කියන එක. n කියන්නේ විචල්‍යයක්. මොකද ඒකගේ නිතරම වෙනස් වෙනවා. හරි? numbers කියන එකත් විචල්‍යයක්. හරි? total sum කියන එක අපි ගත්තා. හරි? average කියන එකත් විචල්‍යයක්. පැහැදිලිද? average කියන එකත් විචල්‍යය. එතකොට 1යි 2යි 3යි 4යි 5යි. එතකොට විචල්‍ය පහක් තියෙනවා මේකේ. හරි. මම මේක මේ hand trace කරන විදිහට ටක් ගාලා කරලා පෙන්නන්න. හරි. ඒකටත් මම table එකක් ගන්නවා. විචල්‍ය table එකට එනවා විචල්‍ය පහක් එනවා. පළවෙනි විචල්‍ය number කියන විචල්‍ය. ඊළඟ විචල්‍ය total sum කියන එක. හරි. හරි. ඊළඟ විචල්‍ය n කියන එක. ඊළඟ විචල්‍ය numbers කියන එක. හරි. ඊළඟ විචල්‍ය average කියන එක. ඔන්න විචල්‍ය ටික මෙන්න මෙතන තියෙනවා. හරි. මෙතන ඉස්සල්ලා මෙහෙම මේ hand trace කරගන්න program එකේ වෙන්නේ මොකද්ද බලන්න. හරි. ඉස්සල්ලාම input කර how many numbers ආ මේකේ වෙන්නේ මොකද්ද? මේකේ වෙන්නේ මොකක්ද දන්නවද? අපි userට කියන කැමති numbers ගාන enter කරන්න මුලින් තමන් calculate කරන්න යන numbers ගාන enter කරනවා. හරි. අපි හිතමු මම ඔන්න අංක 4ක් දුන්නා. හරි. මම ඔන්න numbers 4ක තමයි calculation එක කරන්න යන්නේ. ඔන්න මම number 4 දුන්නා කියලා හිතන්න. හරිද? number 4 දුන්නා. ඊට පස්සේ මොකද කරන්නේ? මුලින් ඒ numbers වල එකතුව මුලින්ම බිඳුවයි. ඔන්න ඒකට බිඳුව කියලා දැම්මා. අපි බලමු මේ n කියන එක මෙහෙමයි. right. ඒක කොහොම තියෙනද ඕගොල්ලෝ පැටලෙනවා නැත්නම් මොකද මේක කරන්නේ චුට්ටක් programming knowledge එක ඕන. හරි අපි දැනට මේ නිකන් උඩින් පල්ලෙන් බලමුකෝ. හරි. ඔයගොල්ලෝ මේ hand tracing කියන්නේ මොකක්ද කියන එක මේ දැනට identify කරගන්න. මේකෙන් වෙන්නේ අපි ඔන්න මම numbers මම enter කරන්න යන numbers ගන්න 4යි කියලා දෙනවා. හරි. මට ඊට පස්සේ කැමති numbers 4ක් හරි enter කරන්න පුළුවන්. හිතන්න මම 10 20 30 40 enter කරා කියලා. ඒ ටික enter කරාට පස්සේ අන්තිමට මොකද වෙන්නේ? මම මේ enter කරපු numbers වල average එක මෙයා display කරනවා. හරි. 10යි 20යි 30යි 40යි එකට එකතු කරලා හතරෙන් numbers ගන්න කීයද? 4යිනේ. 4ෙන් බෙදන්න. හරි. ඔන්න මේ code එකෙන් right. එතකොට ටක් ගාලා බලමු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි. මේ ඕගොල්ලෝ මේ Python වල ඉගෙන ගන්නවා ඉස්සරහට loops නැත්නම් repetitions කියලා ඉගෙන ගන්නවා. repetitions වල මෙන්න මේ format එකට තමයි අපිට දෙන්න තියෙන්නේ. හරි. මේකෙන් ඕන මම දාලා අදහසක් දෙන්න මෙතන කියන්නේ මොකක්ද? in range num කියලා කියන්නේ දැන් අපි මෙතනට දුන්නේ 4 කියලානේ. හරි. කොටිම කිව්වොත් බිඳුවෙන් පටන් අරගෙන 4 වන තුරු යන්න කියලා කියන්නේ. හරි.
බිඳුවෙන් පටන් අරගෙන 4 වන තුරු. එතකොට මුල් අවස්ථාවේ n බිඳුවට සමාන කරගන්නවා. හරි? හරි. බලන්න මේක මම කරගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙයි මොකද මේක ඇත්තටම කියලා දෙන්න ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක ඕන. හරි? ඔයගොල්ලන්ට මේ පටන් ගත්ත දවසේම ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක නැති නිසා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මට ඕන මේක මේ හෑන්ඩ් ට්‍රේස් කරන විදිය. රයිට්. බලන්න මේක ගත්තොත් එන්නේ ඉලක්කම් 4ක් යන තුරු කියන එක. පළවෙනි අවස්ථාව බිඳුව කියලා ගත්තා. ඒක කවුන්ට් කිරීම. දැන් බිඳුව වෙනි සංඛ්‍යාව. ඒක පළවෙනි සංඛ්‍යාව, දෙවෙනි සංඛ්‍යාව, තුන්වෙනි සංඛ්‍යාව, හතරවෙනි සංඛ්‍යාව අන්න ඒ විදියට. හරි. එතකොට n සමානයි බිඳුවයි. දැන් බලමු numbers. දැන් ඔන්න n සමානයි බිඳුව වෙලාවේ මෙයා කියනවා නම්බර් එකක් එන්ටර් කරන්න කියලා. හරි. මම නම්බර් එකක් එන්ටර් කරා හිතන්න මම 10 දුන්නා. හරි. 10 දුන්නට පස්සේ මොකද වෙන්නේ? total sum එක කලින් තිබුණ total sum එකට එකතු කරන්න කියලා කියනවා. දැන් මේ මම එන්ටර් කරපු නම්බර්. හරි. එතකොට කලින් තිබුණ total sum එක කීයද? මේ හැමතිස්සෙම මේ වගුව බලන්න. කලින් තිබුණ total sum එක බිඳුවයි. ඒ බිඳුවට එකතු කරන්න කියනවා. දැන් මම දුන්න නම්බර් එක. මම දුන්න නම්බර් එක මොකද? 10යි. එතකොට total sum එක දැන් ඉන්නේ බිඳුව නෙවෙයි එන්නේ. දැන් අලුත් අගය 10යි. හරි? අලුත් අගය 10යි. රයිට්. ඔන්න අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. සෝරි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. හරි? දැන් මොකද කරන්නේ? මේ for loop එක තාම තියෙන්නේ. මේ loop එක. හරි? ඊට පස්සේ දැන් මෙතනින් කෙලින්ම ඊළඟ එකට පනින්නේ නැහැ. දැන් මෙතනින් ආපහු යන්නේ for එකට. හරි? මෙහෙම මේ repetition එක. මෙන්න මේ condition එක false වෙනකම් මේක වටේ කැරකි තියෙනවා. හරි? අර මම කලින් විස්තර කරා වගේ හරි ගියොත් විතරයි මෙතනින් එළියට පනින්නේ. හරිද? ඊට පස්සේ දැන් බලන්න. හරි. දැන් සාමාන්‍ය මේ for loop එක මේ පහළ line එකේ ඉඳලා උඩ line එකට යනකොට මේ for loop එකේ පාවිච්චි කරපු විචල්්‍යය අගය එකකින් වැඩි වෙනවා. හරි? ඒක ඉස්සරහට ඉගෙන ගන්න 22කට බය වෙනවා. එතකොට n සමානයි දැන් බිඳුව නෙවෙයි n සමානයි 1 වෙලා තියෙන්නේ. හරි. එතකොට නම්බර් එක මේ මෙතනින් බලන්නේ අපි n වල තියෙන අගය නම්බර් කියන අගයට වඩා කුඩායිද බලනවා. එතකොට නම්බර් කියන්නේ 4 n කියන්නේ 1 හරි කුඩායි. ඒ කියන්නේ මේක සත්‍යයි. එහෙනම් ඊළඟට ආයෙ කියන නම්බර් එකක් එන්ටර් කරන්න කියලා. මම ඒ ඔන්න නම්බර් එක එන්ටර් කරනවා 20 කියලා එන්ටර් කරනවා. හරි? 20 කියලා එන්ටර් කරනවා. 20 කියලා එන්ටර් කරාට පස්සේ දැන් ඊළඟ ලයින් එකට ආවට පස්සේ මොකද කරන්නේ? හරි. එහෙනම් total sum එකට එකතු කරන්න කලින් තිබුණ total sum එකේ අගයට නම්බර් එක එකතු කරන්න කියලා කියනවා. හරි? කලින් තිබුණ total sum එක කීයද? 10යි. දැන් මම එකතු කරපු නම්බර් එක 20යි. එතකොට 10යි 20යි. ඔන්න දැන් total sum එක අප්ඩේට් වෙනවා. 10 නෙවෙයි දැන් 10යි 20යි එකතු වුණාම 30යි කියලා අප්ඩේට් වෙනවා. හරි? රයිට්. ඔන්න ඊට පස්සේ ආයෙ මෙතෙන්ට. දැන් n කීයද? n වල අගය එකකින් වැඩි වෙනවා. එකකින් වැඩි වුණාට පස්සේ n වල අගය දැන් 2. හරි? n වල අගය 2යි. n වල අගය 2 වුණාට පස්සේ 2 කියන්නේ 4ට වඩා අඩුයි. හරි? එහෙනම් ඔන්න තුන්වෙනි නම්බර් එකත් එන්ටර් කරනවා. මම එන්ටර් කරන එකට 15 එන්ටර් කරනවා. හරි? 15 එන්ටර් කරනවා. 15 එන්ටර් කරාට පස්සේ මෙයා කියනවා කලින් තිබුණ total sum එකට අලුත් නම්බර් එක එකතු කරගන්න කියලා. හරි? කලින් තිබුණ total එක 30යි අලුත් නම් 30යි 15යි 45යි. එතකොට total sum කියන එක මෙතන 30 නෙවෙයි. හරි? මෙතෙන්ට එනවා 45 කියලා එනවා. හරි? 45යි. එතකොට මෙතන ඉඳලා ආයෙ උඩට යද්දි මොකද වෙන්නේ? මම කිව්වා n වල අගය එකකින් වැඩි වෙනවා. n වල අගය එතකොට 3 කියන එක 4ට වඩා උඩයි. එහෙනම් ආයෙ ඊළඟ නම්බර් එකත් එන්ටර් කරනවා. මම මේකට අපි ගමු 55ක් දෙන්න. 55 දුන්නට පස්සේ ඊළඟට මොකද කරන්නේ? total sum එකට කලින් තිබුණ total sum එකට අලුත් දුන්න නම්බර් එක එකතු කරනවා. එතකොට අලුත් දුන්න නම්බර් එක 55යි. කලින් තිබුණ එක 45යි. 45යි 55යි 100. හරි? දැන් එතකොට 45 නෙවෙයි මේක නම්බර් එක. හරි? කියන එකේ total sum එක දැන් අපි අප්ඩේට් වුණා 100 කියලා. එතකොට දැන් ආයි මෙතන ඉඳලා උඩට යද්දී ආයි for n in range නම් කියන එකට යනකොට මොකද වෙන්නේ? මම කිව්වා n වල අගය හරි මේ 3 නෙවෙයි එකකින් වැඩි වෙනවා. හරි? එකකින් වැඩි වෙනවා. එතකොට n වල අගය 4 වෙනවා. එතකොට දැන් මෙතන මේ කන්ඩිෂන් එකෙන් කියන්නේ n වල අගය නම්බර් එකේ අගයට වඩා කුඩා වෙන්න ඕන කියන එක. ඔයගොල්ලන්ට තේරුම් නැති වුණාට ඒක ගැටලු කරගන්න එපා. හරි? මොකද මේක අපි repetition යටතේ මේවා ගොඩක් මේ for loop එකේ ගොඩක් ක්‍රම තුනක් තියෙනවා. ක්‍රම තුනක් ඉගෙන ගන්නවා. හරි? for loop, while loop, do while loop ඔය ගොඩාක් loops ඉගෙන ගන්නවා. හරි? ඒක නිසා මේක දැන් ගැටලුවක් කරගන්න. මෙතනින් බලන්නේ n වල අගය නම්බර් එකට වඩා කුඩාද කියන එක. නම්බර් වල අගය 4යි, n වල අගය 4යි. 4 කුඩාද? 4 නෑ, false. හරිද? 4
4 සමානයි හෝ කුඩායි තිබුණා නම් true. මේක 4 කුඩාද 4ට වඩා කිව්වට පස්සේ false. හරි. එතකොට මොකද වෙන්නේ? ඔන්න දැන් n ට 4 ආදේශ වෙලා තියෙන්නේ. හරි. right. එහෙනම් මොකද කරන්නේ මේ loop එක මෙතනින් එහාට false වෙනවා. false වුණාට පස්සේ මේ loop එක දැන් මේ මෙතන අපි කැරකි හිටියේ එකම තැන කැරකි හිටියේ. මේ කැරකි හිටියේ එක නවතිනවා. එහෙනම් මෙයා මොකද කරන්නේ? මේ loop එකම false වෙලා ඊළඟ line එකට යනවා. ඊළඟ line එක average. හරි. දැන් ඔන්න average එකට පස්සේ මොකද total sum එක. දැන් අලුතෙන්ම update වෙලා තියෙන total sum එක කීයද? 100යි. හරි. number නම් කියන එක කී 4. තේරුණාද? එහෙනම් average එක බලන්නේ total sum එක බෙදීම නම් එකේ. එතකොට 100 බෙදීම 4 average එක කීයද? 25යි. තේරුණාද? ඊට පස්සේ ඔන්න print average for number average of කියලා වැටෙනවා. number කියන එකට මෙතන අපේ numbers ගාන වැටෙනවා. හරි 4 කිය average of 4 numbers are කියලා දානවා. average එක වැටෙනවා කීයද? 25. කියන්නේ අංක 4ක එකතුව 25යි කියලා අන්තිමට වැටෙනවා. මෙන්න මට මෙතනින් කියන්න ඕනුනේ hand trace එකක් කරගෙන යන විදිහ. හරිද? මෙන්න මෙහෙම අපි එක විචල්ලයට අනුව මේ එක විචල්ලේ ඇත්තරම විචල්ලයක් කියන්නේ memory location එකක්. අපි මොකක් හරි මේ විචල්ලයක value එකක් update වෙනවා කියලා කියන්නේ memory location එකේ තියෙන value එක update වෙනවා කියන එක තමයි කියන්නේ. හරි? ඒ memory location වල අපි කොහොම හරි අවසානයේ මොනවා හරි උත්තරයක් generate කරන්න ගන්න memory location එකේ තිබුණ value අවසානයේම තිබුණ value එක තමයි ගන්න. එතකොට මේක ගත්තොත් මේ මෙතන total sum කියන memory location එකේ අවසානයේම තියෙන value එක 100, නම් කියන memory location එකේ අවසානයේම තියෙන value එක 4. එහෙනම් average එක calculate වෙන්නේ total sum එක නම් එකෙන් බෙදලා එතකොට 104ෙන් බෙදුවට පස්සේ 25යි. හරි? මෙන්න මේ විදිහට අංක කප program එකත් එක්කම සිද්ධ කරගෙන යන එක තමයි hand tracing කියලා කියන්නේ. අපි ගොඩාක් මේ ඉගෙන ගත්තේ මේ step wise refinement. මේ මොනවා හරි solution එක develop කරන අපි එකපාරට ළඟා වෙන්නේ නැතුව අර step by step ළඟා අපි ඒක සිද්ධ කරගෙන යන විදිහ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ ඔක්කොම සිද්ධ කරාට පස්සේ අපි අන්තිමටම මොකද්ද කරන්නේ? අන්තිමට මේ code කරන්න පටන් ගන්නවා. දැන් මේ මෙතෙන් වෙද්දී අපි problem එක identify කරගෙන ඉවරයි. හරි? problem පොඩි කොටස් වලට කඩාගෙන ඉවරයි. ඒ කියන්නේ සරල කරගෙන ඉවරයි. දැන් අපිට බය නැතුව පුළුවන් මේකේ coding part එක පටන් ගන්න. හරි? එතකොට මෙතනින් එහාට තමයි coding and implementation කියලා තියෙන්නේ.